Okay, let's start discussing from Unit 6, Activity 12, Grade 10. Little Mary was so curious about what is there upon beyond the horizon or horizon. Little Mary was curious asai දැනගන්න ආසයි about ගැන what is there upon මත beyond එහයින් ඔබෙන්. If you don't know the meaning of anything, please write it. දන්නේ නැති හැම එකම ලියා ගන්න කරුණා කරලා. Upon මත කෙරෙහි beyond ඔබෙන්. හොම්බෙන් නෙමෙයි ඔබෙන්. The horizon, at the horizon. ඒ කියන්නේ සිතිජය. සිතිජයට එහා. එහෙනම් beyond. The must be the answer. Answer එක beyond එන්න ඕනි. I need to go to the bank before, during I join you in shopping. I need අවශ්‍යමයි යන්න to the bank බැංකුවට before got පෙර during got අතරේ I join you in shopping. ඔයාලට shopping යන්න join වෙන්න. එහෙනම් join වෙන්න කලින් යන්න ඕනි. එහෙනම් before. The answer must be before. Many parents ගොඩක් දෙමාපියෝ take responsibility of shaping the future of their children against upon themselves. මේක නම් පුතේ ඉස්සර තිබ්බ එකක් දැන් ගොඩක් අඩු වෙලා දැන් එක වෙනස් වෙලා දැන් responsibility එකක් ගන්නෙම නැති තත්ත්වයක් සමහර දැන් වල තියෙනවා. Let's see. Many parents ගොඩක් දෙමාපියෝ take ගන්නවා responsibility වගකීම of shaping හැඩකිරීමේ the future of their children. ළමයිගේ අනාගතය against එරෙහිව upon මත themselves own. own මත ගන්න upon. ඕකේ නම් තියෙන දේ ඇත්තම සමහරලාට මම දැකපු දෙයක් තමයි මුදේ ඊටාම දක්ෂ ළමයිව විනාශත් කරන වෙලාවල් දෙකක් තියෙනවා. මම ඒව සම්බන්ධයෙන් වැඩි කතා කරන්න ආස නැහැ. නමුත් එක මම දැක්ක දැන්ට අවුරුදු දෙකකට විතර කලින් ඒ පුතෙක් හිටියා මම දැක්ක සයන්ටිස්ට් කෙනෙක් විද්‍යාඥයෙක් වෙන්න පුළුවන් මට්ටමේ ලෙවල් එකක් තිබිච්ච කවදර දවසක අඩුමතරමේ එහෙම නැත්තම් සුපිරි ඉංජිනේර් කෙනෙක් එහෙම නැත්තම් මොන හරි වෙන ෆීල්ඩ් එකක යන ડોක්ටර් හරි මොන හරි කමන්නේ ඕන ෆීල්ඩ් එකක් يعني සයන්ස් මැත්ස් දෙකම සුපිරිට පුළුවන්. එයාට දෙකම එක වගේ පුළුවන් ඉංග්‍රීසිත් පුළුවන්. නමුත් තාත්තට ඕනි පුතාව ස්පෝර්ට්ස් කෝච් කෙනෙක් කරන්න. ඉතින් ලොකු බැටල් එකක් එතන ගියා. අම්මට ඕන এডুকেෂන් පැත්තේ යවන්න. අන්තිමට තාත්තගේ බැටල් එක ඉතින් ගෙදරදී කොහොමද දිනනවා ඇතිනේ. ඒක දින්නා. ඊට පස්සේ ළමයි ඉගෙන ගන්න නැහැ. දැන් පිස්සු කියලා ඉන්නවා. දැන් ඕ ලෙවල් ෆේල් කියන්නේ යාන්තම් පාස්. මතන ඒ ලෙවල් කොමර්ස් හරි ආර්ට්ස් හරි කළා මැත්ස් බයෝ කරන්න තිබු ළමයි. දැන් මම හිතන්නේ අවුරුදු දෙකකට වැඩි මතන ගිය අවුරුදු ඒ ලෙවල් ලිව්වද කොහෙද? පව් ඉතින් මගේ Facebook එකේ තියෙනවා. කැර කැර ඉන්නවා ඉතින් ලොකු ඉලක්කයක් නැතුව. ලොකු බැටල් එකක් තියෙනවා ඉතින්. ඒ වගේ තැන්වල. Anyway, it's not up to me. මට ඒක දාලා ගන්න නෙමෙයි. මේකට ඉන්නේ upon themselves own මත. Many people do not know how to protect themselves. ගොඩක් මිනිස්සු do not know දන්නේ නැහැ how to protect කොහොමද ආරක්ෂා කරගන්නේ themselves ownව beyond ඔබෙන් against එරෙහිව. beyond ඔබෙන් against එරෙහිව. injustice අයුක්තිය. injustice අයුක්තිය. අයුක්තියට එරෙහිව. against injustice. The poor patient died during before the doctor had arrived. Poor patient died. අසරණ උතන poor කියන්නේ දුප්පත් නෙමෙයි. අසරණ රෝගියා died මිය ගියා. During the doctor had arrived කියන්නේ බෑ පුතේ නේද? doctor ආවට අතරේ doctor ආව අතරේ නිකන් එක match වෙන්නේ answer එකක් විදිහට before doctor එන්න පෙර had arrived. Next one during අතරේ also we pronounce as during අතරේ after පසුව upon මත කෙරෙහි against විරුද්ධව before පෙර. Cousin wanted to play cricket with his brother after coming home from school. Before ගන්න බෑනේ පුතේ. ඉස්කෝලේ එන්න කලින් සෙල්ලම් කරන්න බෑ after පසුව ආවට පසුව. They went to the playground together එකට ඔවුන් playground ගියා එකට. මේ මට ක්ලාස් ප්‍රශ්න මේ දවස්වල ඉඳන් මම මේක කියනවාද කියලා බලන්න හිටියේ. අර අලුත යෝජනාවක් තියෙනවා අපේ හාමුදුරුවෝ විසින් සීලුම ක්ලාස් 5 මාට නවත්තන්න කියලා නීතියක් ගේන්න කියලා. එතකොට ඉස්කෝලේ ඇරෙන්න 3 මාට පුතේ දැන් ඕගලන්ට. ක්ලාස් එක ඉවර ගන්න ඕනේ 5 මාට අපි. එතකොට ඕගොල්ලෝ 3 මාට ඉස්කෝලේ ඉවරලා
ක්ලාස් එකට 4:00ට આવොත් 5:00ට පැයක් උගන්ලා නවත්තන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ යෝජනාව. හරි සාර්ථක යෝජනාවක් නේ පුතේ. ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඉස්කෝලෙන් හරියට වැඩේ කරලා ළමයි ක්ලාස් එන්නේ නැත්තම් පුතේ ඉතින් ගුරුවරු බලත්කාරයෙන් මග තුවක්කුවක් තියන් ඉඳලා ඔලුවට තියලා කියන්නේ නැහැ නේ අපි ක්ලාස් එන්න කියලා. කිසිම ටියුෂන් ගුරුවරයෙක් පාරටලා පිස්තෝල තුවක්කු තියාගෙන මේ රයිෆල් තියාගෙන වෙපන් තියාගෙන බලන් ඉන්නේ නැහැ ළමයි පන්ති ගෙන්න ගන්න. ළමයි එනවා අපි උගන්වනවා. ඒ නිසා හවුදුරගේ යෝජනාව තියෙන්නේ 5 මාට්ට සීලම ක්ලාස් නවතින්න ඕනි කියලා. එතකොට 5 මාට්ට ක්ලාස් එක නවතින්න නම් ළමයි ඉස්කෝලේ යන්නේ 3 මාට්ට දැන්. එතකොට 4 මාට්ට આવොත් පැයක් උගන්ලා 5 මාට්ට ගෙදර යවන්න ඕනි කියලා. කොච්චර සාර්ථක යෝජනාවක්ද කියලා ඉතින් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න. මේ හොඳයි නේ ක්‍රියාත්මක වුණොත් නේද බලන් ගියාම. අපිටත් ලේසි. ක්ලාස් ෆීස් ගත්තා පැයක් උගන්ලා ගෙදර එව්වා. ෆීස් වෙනස් වෙන්නේ නැහැ නේද? පැය ගාන වෙනස් වුණාට. හරි anyway their mother ඔවුන්ගේ අම්මා asked them not to get late. ප්‍රමාද වෙන්න එපා not to get late. Before they went out. ඔවුන් යන්න කලින් before they went out. ඔවුන් යන්න කලින් කිව්වා before. Once they started playing, they forgot about the time. Once they started playing, ඔවුන් සෙල්ලම් කරන ගත්තම they forgot about the time. ඔවුන්ට කාලය අමතක වුණා. Mother finished all the housework. අම්මා අවසන් කළා සියලුම ගෙදර වැඩ during their absence. Absence කියන්නේ නොමැති කාලයනේ. ඒ නොමැති කාලේ අතරේ during their absence and waited බලා සිටියා for their return නැවත පැමිණීම. There were dark clouds අඳුරු වලා in the sky අහසේ and she was worried පස්තවුණා that it might rain වහින්න ඉඩ තිබෙන බව and make the two brothers wet මේ සහෝදරයෝ තෙමෙන්න ඉඩ තියෙන බව. Their father laughed hina වුණා saying කියමින් that children should learn to protect themselves. Should learn ඉගෙන ගත යුතුයි to protect themselves. ආරක්ෂණ තමයි විසින්ම. Right? Against bad weather. It should be against. Their father laughed saying that children should learn to protect themselves against විරුද්ධව bad weather. Upon their return. ඔවුන් එන අවස්ථාවේ upon their return. Upon. Kasum and his brother apologized their mother for being late. Right. So now let's come to unit 7, which is a new unit. Learning is fun. ඉගෙන ගැනීම විනෝදයි. Learning is fun. පුතේ learning හෙවත් education කියන එක පුතේ මම මේක out of මේ මෙතන පොතට දාලා දෙන්නේ නෙමෙයි. නමුත් ඔයගොල්ලෝ knowledge එක හදන්න. ඔයගොල්ලෝ දැන් වෙනුවෙන් කතා කරන කොටසක්. හරි? ඒක තියෙනවා පුතේ මෙහෙම පැත්තක්. දැන් මේ අපි ඉගෙන ගන්න ඇවිල්ලා සිලබස් එකක් ඇතුව. ඒක institutional learning එක. නැත්නම් formal learning එක. learnings වර්ග කීපයක් තිබෙනවා. institutional එකත් formal learning. යම් ස්ථානයකට ගිහිල්ලා සිලබස් එකක් ඇතුව විභාගයක් සඳහා වගේ ඉගෙන ගන්න එක. අනෙක තියෙනවා informal learning. informal learning කියන්නේ පුතේ අපි අර ජීවිතයේ අත්දැකීම් වලින් ඉගෙන ගන්නේ. පොත් කියවලා එක සිලබස් එකක් නැහැ. හරියට මේක තමයි මම ඉගෙන ගන්න කියලා සිලබස් එකක් නැහැ. තමන් පොත් වලින් හම්බෙච්ච දේවල්, තමන්ට ජීවිතේ ඉගෙන ගන්න හම්බෙච්ච දේවල්, මිනිස්සුක වැඩ කරන ඉගෙනගත්ත දේවල්, කෙනෙක් ඉන්නවා නම් කතා කරන ගමන් කෙනකින් ප්‍රශ්නයක් අහනවා. එයා ඒකට දන්න උත්තරය කියලා ඒක මතක තියා ගන්නවා. අන්න ඒ වගේ කියන්නේ කිසි ෆෝමල් විධිමත් භාවයකින් තොරයි. ෆෝමල් කියනවා විධිමත්නේ. විධිමත් භාවයකින් තොරව කරන අධ්‍යාපනය. ඒක ඉන්ෆෝමල් ලර්නින් නැත්නම් මේ සෝෂල් ලර්නින් කියලා සමහර අය කියන ඒ ලර්නින් ක්‍රමය. හරි? අනිත් එක තමයි ෆෝමල් ලර්නින්. ෆෝමල් හෙවත් ඉන්ස්ටිටියුෂනල් ලර්නින්. ඒකෙදි වෙන්නේ අපිට සිලබස් එකක් තියෙනවා. අපි සිලබස් එකට අනුව තමයි යන්නේ. එතකොට ඉගෙන ගන්න ළමයා සිලබස් එකට අනුව තමයි ඉගෙන ගන්නේ. ඒක තමයි වර්ග දෙක. ඔය ලර්නින් දෙක ඊට පස්සේ ආයි බෙදෙනවා. දැන් මේ අපි මේ කරන්නේ පුතේ ඕගලන්ට ටීච් කරනවානේ. හරි? නමුත් ඕගොල්ලෝ දන්නවා මම ගොඩක් වෙලාවට Tamanට කරන ඇක්ටිවිටිස් දෙන බව. ඕගලන්ටම කරන්න දේවල් හිතන් දේවල් දෙනවා කියලා. ඒකනේ සමහරට දැන් අර එකින් එකට කරවන තැනකට වඩා සමහරට අපිට පොඩ්ඩක් ස්ටුඩන්ට්ස් වල අඩු වෙන්නේ. හරි? දැන් හැමදේම ටියුට් එක තියෙනවා. හැමදේම තනියෙන් කරන්න දෙයක් නැහැ. ඔක්කොම ටික ගහලා දීලා
එහෙම කරාම ළමයා කිසි දෙයක් හිතන්නේ නැහැ. ළමයා පුරුදු වෙනවා ෆලෝ කරන්න විතරක් අප්ලෝ. හැම අකුරක් නැහැ ටියුට් එකේ තියෙනවා. තනියෙන් හිතන්න දෙයක් ඇත්තෙම නැහැ. එහෙම ඉති වැඩ නැහැ නේ පුතේ. හරි. ඒක ඇවිල්ලා වෙනම ලර්නින් ටීචින් ක්‍රමයක්. ඒක එතකොට තමා විසින් වැඩිපුර මහන්සියක් දන්නවනේ ඒක අපි කියනවා self learning කියලා autonomous learning. autonomous learning තනියෙන් ස්ටඩි කරනවා පුළුවන් තරම් තම මොලෙන් පුළුවන් තරම් දේවල් අධ්‍යයනය කරනවා. දැන් මම දන්න මේ පන්ති ඕගොල්ලෝ ක්ලාස් එකේ ළමයි කිප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඕන තරම් දේවල් ඉන්ටර්නෙට් එකෙන් හොයනවා, පොත් කියවනවා, දැනුම හොයනවා. ඒක ඇවිල්ලා autonomous learning. හරි. anyway learning is fun. learning කියන්නේ ඉගෙන ගැනීම fun. නම් මේකට අදාළ හින්දා කිව්වේ මම මේකට චුට්ටක් අදාළ වෙන එක. okay. learning English. මේ English ඉගෙන ගැනීම කතා කරන්නේ. learning English. A group of 15-year-old students chosen from all parts of the country were asked to give their ideas on how they can improve their English outside the classroom. Their responses are given below. A group of 15-year-old students, වයස අවුරුදු 15, කියන්නේ ඔයගොල්ලෝ වයසේ of same age of yours, chosen තෝරගෙන from all parts of the country සියලුම කොටස් වලින් were asked to give their ideas. ඔවුන්ගේ අදහස් දෙන්න on how කෙසේද they can improve ඔවුන්ට improve කරන්න පුළුවන් වර්ධනය කරන්න පුළුවන් their English outside the classroom. classroom එකෙන් එළියේ කියන්නේ autonomous learning එක. තමා මහන්සි ඉගෙන ගන්න එකක් හොඳයි. Their responses are given below. ඔවුන්ගේ ප්‍රතිචාර. චතුර අනුරාධපුර. First one. I think reading is very good for improving our knowledge of the English language. Reading expands your vocabulary. You also learn spelling and grammatical structures. I think reading is very good for improving your knowledge, our knowledge. පොත් කියවීම ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක වර්ධනයට ඉතාම වටිනවා. Reading expands පුළුල් කරනවා, වැඩි කරනවා your vocabulary, වචන ප්‍රමාණය, ශබ්දකෝෂය. You also learn spelling and grammatical structures. Also තවදුරටත් ඔයා ඉගෙන ගන්නවා spelling සහ grammatical structures. English learning උත් පුතේ බෙදෙන ගොඩක් තියෙනවා. එකක් තමයි deductive inductive. deductive inductive. deductive කියන්නේ ගුරුවරයා විසින් grammar වගේ දේවල් මහන්සි වෙලා උගන්වීම ක්‍රමය. inductive කියලා කියන්නේ ළමයා පොත් කියවීම නිසා තනියෙන් activities කිරීමේදී ගොඩක් වෙලා කියවීමත් එක්ක එක දෙයක් පොත් වගේ ඒවා එයා grammar එක rule එකක් නීතියක් විදිහට දන්නේ නැහැ. නමුත් භාවිතා කරන්න දන්නවා දැකලා තියෙන නිසා. සමහර ළමයි කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි. ඒගොල්ලෝ ඒ grammar එක කොහෙවත් පන්තියට ගිහලා ඉගෙනගෙන නැහැ. නමුත් පාවිච්චි කරන්න දන්නවා. තව කෙනෙක්ට කියලා දෙන්න බැරි වෙන්න පුළුවන්. තව කෙනෙක් ඇහුවොත් මොකක්ද කියලා කියලා දෙන්න යන හැකියාවක් නැහැ. මොකද එයා ඒක තියරියක් විදිහට grammar කියනගෙන නැහැ. හරි ඒක inductive teaching, inductive learning. හරි. deductive කියලා කියන්නේ ඒ හැමදේම දශමයට උගන්වනවා. මෙහෙමයි පුතේ හැදෙන්නේ sentence එක මෙහෙමයි subject plus verb plus object, you know verbs are like this, like that, you know explaining, and that is called deductive. Okay. So මේ reading කියන්නේ inductive. තමන් නොදැනුවත්වම grammar ඉගෙන ගන්නවා. නොදැනුවත්වම spelling හදා ගන්නවා like that. We can learn English by listening to English radio stations. English radio අහලා same scenario. ඒකෙත් ගොඩක් වෙලාවට grammar ට වඩා spoken කොටස brush up වෙනවා. speaking කියන කොටස. There are programs such as කොහොමද කියනවා discussion සාකච්ඡා, news debates, you know debates means විවාද, and talk shows ඔය කතා කරන shows තියෙන්නේ. Listening trains our ear කන් and helps with our pronunciation. වැඩිපුරම pronunciation හැදෙනවා. ශබ්ද කිරීම ඒ වගේම listening හැදෙනවා. දෙයක් අහන් ඉදලා තේරුම් ගැනීම හැකියාව in English. Okay. Naturally නිකන් automatically speaking කොටසත් හැදෙනවා. I listen to English songs and try to sing along even if I don't know the words. It helps with my pronunciation. Yeah, this is also good. මේකදී speaking එච්චර හැදෙන්නේ නැහැ. මේක හැදෙන්නේ pronunciation සහ listening කියන කොටස හැදෙනවා. Songs even if එසේ නමුත් I don't know the words. දන්නේ නැති නමුත් වචන දන්නේ නැහැ නමුත් along කියන්නේ ඒවා සමග කියන්නේ යනවා. ඒතර pronunciation හැදෙනවා. Not spelling but listening will be improved. Listening හැදෙනවා. I like to write in English. I keep a diary to write about my daily activities. I also write short essays, stories and poems. මේක නිකන් task based ගතියක් නිකන් තියෙනවා මේකේ. හරි. මේක මේ කියන්නේ අපි task එකක් කවුරුත් දෙලා නැහැ. තමා විසින්ම diary එකක් තියන් ලියනවා. ඒක grammar වර්ධින්න පුළුවන්. තමන්ට පුළුවන් විදිහට ලියනවා. මේකත් ඇවිල්ලා inductive විදිහටම improvement එකක් තියෙනවා. පස්සේ හැබැයි ඒක post correction එකක් වෙනවා නම් තව වඩා හොඳයි. කොහොම හරි ඔයගලන්ට මේ හොඳ දේවල් මේව කරන්න පුළුවන් තනියෙන්. මේ එකක් ඔක්කොම කරන්න පුළුවන් හොඳයි ඉංග්‍රීසි වලට. I always try to speak with my friends in English. मैं कथा करने उत्साह करना
it gives me an opportunity අවස්ථාවක් to practice what we learn in the classroom. අපි classroom එකේ ගත්ත දේවල්. We make mistakes. අපි වැරදි කරනවා. But we learn from them. අපි ඒවා ඉගෙන ගන්නවා. Speaking to my friends help me build my confidence. Confidence ආත්ම විශ්වාසය. විශ්වාසය ගොඩනගෙනවා. Same scenario I have done. මාත් මේක කළා පුතේ. මාත් ඕගොල්ලෝ ඇවිස්සනකොට පුළු පුළුවන් අයත් එක්ක ඉංග්‍රීසි වලින් පුළු පුළුවන් ප්‍රමාණය කතා කරනවා. ඒක කොච්චර හරිද වැරදිද කියලා එච්චර මම කියා කරන්නේ නැහැ. ඒක හරිද වැරදි හිතුව කෙනා කවදාවත් කතා කරන්නේත් නැහැ. මගෙත් එක මිටු ඕන්තරම් ග්‍රැමර් පුළුවන් අය ඉන්නවා. අදටත් ඉංග්‍රීසි කතා කරන්න බෑ ග්‍රැමර් පුළුවන්. ලෙටර් එකක් ලියා ගන්න ඒවා පුළුවන්. But they can't speak English. ඔක තමයි ගැටලුවෙන් දැන් ඉතින්. Okay? So ඔයාට පුළුවන් තරම ඉංග්‍රීසි ගෙදර ඇත්ත එක තනියෙන් හරි හිතන වෙලාවට ඉංග්‍රීසි වලින් හිතන්න. That is good. Watching English cartoons, movies and dramas. Okay no? Develop our vocabulary. Develop වර්ධනය කරනවා. අපේ කාටුන් බැලීම, movies බැලීම, dramas බැලීම. Speaking and listening abilities මේ areas ඔක්කොම හැදෙනවා. We see how English is used in real life situations. සැබෑ ජීවිතේ through this මේව මාර්ගයෙන්. Practically daily dramas වගේ ඒවා English වලින් movies බැලුවම එදිනෙදා සමාජයේ භාවිතා වෙන English ටික අපිට පුළුවන් වෙනවා. පොතේ English නෙමෙයි. පොතේ English සමහරට සමාජයේ භාවිතා වෙන්නේ නැහැ. මිනිස්සෙක් හමුනම how are you කියලා අහන්නේ අපි. What's up man? හරි? I am fine thank you කියන්නේ නැහැ. Nothing much man, nothing much කියලා කියන්න පුළුවන්. Nothing much men. හරි? ඒ වගේ කතා කරන ප්‍රැක්ටිකල් එහෙමයි. හැබැයි තියරියට අනුව how are you? I am fine thank you. What about you? I am fine too. Where are you going? ඕවා දැන් නෑ පුතේ. ඕවා කතා කරන්නේ නෑ මිනිස්සු කතාදී. Where are you off to man? ඒ වගේ අහනවා කොයිද බය යන්නේ like that in සිංහල. අපි සිංහලොත් එහෙමනේ. හරි. ඒ වගේ ඉතින් ප්‍රැක්ටිකල් ඉගෙන ගන්න නම් පොඩක් ෆිල්ම්ස් ටිකක් බලන්න ඕනේ. හැබැයි මේ හැමදේම ඉතින් කතා කරද්දී පාවිච්චි කරන්න යන්නත් එපා. හරි ඒක තියෙනවා ප්‍රශ්න. Anyway, now here is a chart. You have to fill this one. Activity 1. This is unit 7. Read the above statements prakasha and fill in the following table. One left side is activity, right side how it helps to improve your English. First one reading. First bubble එක තිබුණේ reading. මොකක්ද improve වෙන්නේ? Improve vocabulary helps to learn spelling and grammar. Like that in CRO in textbook no matter in whatever. මොකේ හරි කමන්නේ I don't mind. textbook එකේ නම් pencil එකෙන් CR එකේ නම් ඒත් pencil එකෙන් හරි කමන්නේ පස්සේ pen එකෙන් ලියන්න. Draw this chart. මේ chart එක අඳින්න. left side එකේ මොකක්ද activity එක මේ bubble එකේ තියෙන. ඔතන තිබුණ bubbles ටිකක් උඩ මේ නැතනම් ellipses ටිකක් හරි තිබිච්ච activity එක දකුණු පැත්තේ improve වෙන දේ සහ මේ මොකක්ද අපිට තියෙන උදව්ව. What sort of help it has. ඒකේ තියෙන උදව්ව මොකක්ද? Right, do it quickly. ඉක්මනට කරන්න. The activity is listening. ඒකේදී improve වෙන්නේ trains our ear, helps with our pronunciation. Right? Listening පැත්තට ඕන නැති listening to programs කියලා දාන්න පුළුවන්. Listening to English radio stations. Anyway, that's enough. ඒක ඇති. Next one. There is also listening. Listening to songs. If you want, you can write like that too. Kalian listening to English radio stations. This one listening to songs. Helps with the pronunciation. Yeah, that's the thing. That's all. Next one, write in English or writing in English. Then improves writing. Improves writing. Writing the improving. නැත්නම් writing a diary කියලා යන practical එක writing about, yeah, that is better. Actually එක දාමු write about daily activities. Writing about daily activities. Improve වෙනවා English writing. Next one, speaking. That is speaking with friends. එකෙන් යාට ලැබෙන දේවල් what he gets. Opportunity to practice what they learn in classrooms. Helps build his confidence and their confidence like that. Next one, watching English cartoons, movies and dramas. Develop vocabulary, speaking and listening activities. Can learn and see how English is used in real life situations like that. Okay, right, that's good. Some guys have even put the images of the answers. Very good. Okay, let's move to the next one. That is activity 2. This bar chart shows the results of a survey
Right, let's start. I think all have joined. This bar chart shows the results of a survey conducted among 100 grade 10 students about their favorite English language related activities. Study the chart and complete the description used in the given words. So this is a survey යම් සමීක්ෂණයක් results conducted among 100 100ක් grade 10 students among කෙන අතරේ about their favorite English language related activities. ඉංග්‍රීසි භාෂාවට සම්බන්ධ activities ගැන. Study the chart එක study කරන්න and complete the description using the given words. මේ දීලා තියෙන words පාවිච්චි කරලා description එක complete කරන්න විතරයි තියෙන්නේ. Just complete. Okay, the words are given. I'll give you meaning if you want. You just have to complete it. සාමාන්‍ය අපේ O levels වලට මේ වගේ වෙන්නේ නැහැ. අපිට එන්නේ ලියන්න. Write in the activity using about 100 words. 100ක් විතර. මේක ලේසියි. Right, okay. Activities are reading storybooks, listening to songs and radio programs, watching movies, singing songs, speaking with family and or friends, writing diary activities. අර කලින් කරපු activity එකෙන් ගත්ත එකක් පුතේ. Many ගොඩක්, most වඩාත්ම, least අඩුම. A few කීප දෙනෙක් කීපයක්, activity ක්‍රියාකාරකම equal සමාන, number of students ගණනාවක්. Okay. Again I will say the meanings. Many ගොඩක්, most වැඩිම වඩාත්ම, least අඩුම, a few කීපයක්, activity ක්‍රියාකාරකම equal සමාන, number of students සිසුන් ගණනාවක්. Okay, now complete quickly and let me know them. This bar chart depicts මේකෙම point එකක් ගන්න ඔයගලන්ට ඒ තමයි shows කියන පදය වෙනුවට SHOWS shows කියන පදේ වෙනුවට depicts දාන්න පුළුවන් අපිට bar graph එකක් pie chart එකක් විස්තර කරද්දී. හරි, depicts favorite English language related activities of a selected group of students. The horizontal කියන දිග අතට, vertical කියන උඩ අතට, and vertical axis represent යෝජනය කරනවා the අන්න දැන් බලන්න මොකක්ද කියලා. horizontal තියෙන number of students. එහෙනම් horizontal number නිසා first blank එක number of students. එතකොට vertical තියෙන්නේ horizontal activity vertical තියෙන්නේ number of students. Very sorry. horizontal activity vertical number. එහෙනම් first එකට activity, second එකට number of students. respectively පිළිවෙලින්. Out of the given sample of 100 students, of the students read English storybooks. storybooks කියන ප්‍රමාණය බලන්න කොච්චරක්ද කියලා. ඒ තමයි වැඩිම. එහෙනම් most of the students read English storybooks while listening. බලන්න මොකද්ද තියෙන්නේ කොච්චරක්ද කියලා. listening ඒ තමයි more මං හිතන්නේ listening to songs radio stations. okay, එක ඇවිල්ලා more මොකද එක second එක more වැඩිම එක most, දෙවෙනි එක more එන්නේ, ඊට පස්සේ many එන්නේ. එහෙමයි පිළිවෙල පුතේ. මේකේ more නෑනේ, මේකේ තියෙන්නේ many. එහෙනම් many තමයි සාමාන්‍ය most, ඊළඟට more හරි many හරි much කියන ඒවාෙන් ඒ ක්‍රමයට යන්නේ. some ඒ පිළිවෙලට යන්න ඕනේ. okay, then let's see. read English storybooks while many students listen to English radio stations. The number of students watching English movies and those singing English songs are equal. Next, they equal nisa equal.
equal. Right. Songs are equal. Only a few. Only a few. ටික දෙනෙක් පමණයි. Only a few. Speak to their parents and friends in English while අතරේ writing in English for daily purposes is done by the least අඩුම. writing කරන්න අඩුම. the least අඩුම. right. මේකේ මන් දන්නේ 100 තියෙනවද කියලා පුතේ. බලන්න පොඩ්ඩක් count කරලා. please try counting this one to see whether there are 100 words here. වචන 100ක් තියෙනවද කියලා. හරියක් දෙන්න. දැන් word count එක 100ක් එන්න ඕන නම් පුතේ මුලින්ම එක්ස්පෙක්ට් කරලා තියෙන්නේ මොකද්ද? මේ bar graph එකේ නැත්නම් bar chart එකේ තියෙන්නේ මොකද්ද කියලා. ඒක තියෙනවා this bar graph this bar chart depicts කියලා අර තිබිච්ච එකම දානවා. මොකද්ද? favorite English language related blah 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 අර තිබිච්ච එක එහෙමම දානවා. ඊට පස්සේ මේක bar graph එකක් නිසා bar chart එකක් නිසා horizontal එකයි vertical එකයි කියනවා. horizontal එකයි vertical එකයි කියනවා. 94 කියලා දාලා තිනවා ගණන් කළ කළා මේක මම 95 කියලා නිකන් අර එක ලයින් එකක් බලලා ලයින් ටිකෙන් වැඩි කරලා ගෙස් කරලා ගත්තා 95 හරි වාපුදී දැන් එනවා. හොඳයි thank you. හරි. එහෙනම් බලන්න අපිට මේක දෙකකට ලියන්න පුළුවන්. මොකද්ද? the horizontal axis shows නැත්නම් represents කියලා ගත්ත අපි horizontal තුන මේක activity නේ. the activity and the vertical axis represents shows the number of students කියලා ගන්නත් පුළුවන් වෙන වෙනම. මේ වගේ දෙකම එකට දාන්නත් පුළුවන් පිළිවෙල ගන්නට හදලා and එක දාලා word respectively අකට දාලා. ඊට පස්සේ අපිට වැඩිම තියෙන එක out of given sample of 100 students most වඩාත්ම of students read English story books while many ඊළඟට දෙකට වැඩි එක many තුන්වන මේක තව ඊළඟ එක equal නේ. ඒක නිසා මේක දාන්නේ නැහැ sum කියන පදේ. නැත්තම් sum දාලා ඊළඟ කියන්න පුළුවන්. ඊළඟ එකට දාන්න පුළුවන් a few කියලා. ඊට පස්සේ least නැත්නම් less කියලා දාන්න පුළුවන් අපිට. තව එකක් තිබ්බොත්. අන්තිම එක least. ඒ ඕඩර් එකට ගන්න පුතේ. most more many much දෙකෙන් එකක් එනවා එතනට. some a few less least ඔන්න පිළිවෙල. equal සමාන නම් equal දානවා අපි. හරි? right. ඒතර මෙතන 100 එන්නේ නැත්නම් අපි ඊට සංශෝධනය කරනවා. more students spend their time නැත්නම් more students most favorite නැත්නම් more students favorite කියලා ගන්න පුළුවන්. programs are කියලා ගන්නවා මොකක් කරකක් දාලා අර අපිට සංසන්දනාත්මක කරන ඕනින් නිසා වචන ගන්න මදි වුණොත් ඒ ක්‍රමයට තමයි යන්නේ පුතේ. මම එක එක්සැම්පල් එකක් ඕනනම් කියන්න. more students spend their time writing activities with writing some activities and with writing activities while less students listen to songs. දැන් මට මේකේ හැටියට පොඩ්ඩක් හදන්න එක පොඩ්ඩක් ප්‍රැක්ටිකල් අමාරු activity එකක් මේක. නමුත් අපිට එකක් ගන්න පුළුවන්. මේක බලමු මොකද්ද තියෙන්නේ කියලා උඩ ඉස්සෙල්ලා. right. More students improve their English language skills by reading storybooks than listening to songs. මවුඩ ඇක්ටිවිටි බලන්න තුනේ ඉස්සෙල්ලා කතා කරේ මේක මේ ලියන්න තියෙන ගන්න මේ හින්දා අන්න එහෙමයි ගන්න. ඒතර less කරනවනම් අපි less දානවනම් less students improve their English language skills by writing diaries than speaking with family and or friends. අපි more දානවනම් අර මං කිව්ව විදිහට වැඩි කෙනා ලියලා අනිත් කෙනාට සංශෝධනය කරනවා. less දානවනම් අඩු කෙනා ලියලා සංශෝධනය කරනවා. මම ආයි කියන්නම් more students improve their English language skills by reading storybooks than listening to songs and radio programs. ඒ වැඩි එකක් අපි සංශෝධනය කරන ආකාරය. less students improve their English language skills by writing diary entries than speaking with family and or friends. right? ඔය විදිහට සංසන්දනය කරන්න පුළුවන් පුතේ. වචන ගාන මදි නම් අපි සංසන්දනය කරනවා. ඩිෆරන්ස් එක කියන්නත් පුළුවන්. right, okay. Let's come to next one.
There are 40 students in Situm's class. He conducted a survey in his class to find out about the different kinds of storybooks his classmates would like to read. He recorded the results of the following table. In the following table, all the students like to read at least one of the three types of stories. මේක ඇවිල්ලා Venn diagram එකකට දාන්න තියෙන්නේ. Adventure stories only. පමණක් අය. Adventures විතරක් කියවන අය. Adventure stories and detective stories only. මේ දෙක විතරක් කියවන අය. Folk tales only. Folk and detective only. Adventure and folk tale only. All three types. ඔක්කොම කැමති කට්ටිය. And detective only හදාන්න තියෙන්නේ. So the total ගණන් කරන්න. Total එක බලන්න කොච්චරක්ද කියලා. Total එකේ මේ තියෙන ගාන අඩු කරලා මෙතන හොයන්න අපිට දිනවා. එතකොට only හොයාගන්න පුළුවන් detective only. Hurry up, do this one, fill this gap. If done, now what you have to do is fill this one with the numbers, or you can directly write it, it's your choice. Copy the Venn diagram into writing book and name the sets of Venn diagram and records the given data. Then ඉස්සලා මේ diagram එක you have to draw and ගන්න ඕනි, copy කරන්න ඕනි. මේක fill කරන්න data වලින් fill කරද්දී adventure stories කියලා red එක තියෙනවා. ඒතර adventure only lang I'll show you. මෙන්න මේ adventure only විතරයි. Totally just red තනකුර red එක විතරක් තියෙන එක ලියනවා ඒ ටික only එක. එතකොට ආයි තියෙන්නේ folk tales only එක දානවා green color මෙතන greenish tint only green වලට. ඊට පස්සේ detective stories only තාම නැහැ. ඒකට only එක එතන empty දැන්ට. ඊට පස්සේ මේ දෙක මැදට red and yellow cross වෙන එකට ගන්නවා adventure and detective stories only කියන එක. එතනට. ඒ කියන්නේ 6 එතනට 6 එනවා. අනිත් වගේ fill කරන්න. You have to fill like that. Do it quickly and let me know. Once all done, you have to write a paragraph on this. It should also be done like that. අර කලින්ක වගේම ලියනවා. ඒක පොඩ්ඩක් වෙනස්කම් තියෙන්නේ. This Venn diagram depicts shows කියලා අපි ගන්නවා. මේකමනේ උතන්ට දැම්මේ favorite English language related activities of a selected group of students කියලා දානවා. There are 3 diagrams තුනක් තියෙන හින්දා හරි කියලා අපි තුනේ තියෙන මොනවද yellow diagram show එකේ කරන්නේ මොකද්ද මේ circles තුනක් තියෙනවා yellow circle එක මොකද්ද තියෙන්නේ red එකේ මොනවද තියෙන්නේ එතකොට green එකේ මොනවද තියෙන්නේ ඒතර දෙකම cross වෙන තැනට ඔය ටික දාන්න තියෙන්නේ මේක සාමාන්‍යයෙන් තාම නම් මේවා ඇවිල්ලා නැහැ ඕලස් වලට මට මතක විදිහට ආවේ නෑ වගේ පුතේ හැබැයි term test වල නම් තිබුණා මට චුට්ටක් බලන්න ඕලස් පේපර් එකට තාවද කියලා මේක බලලම කියන්නම් term test වල නම් අවිල්ලා තියෙනවා ෂුවර් මම දැක්කා term test වල තිබුණා මතකයි හරි ඒ නිසා මේක මම ක්ලාස් පටන් ගත්තම කියලා දෙන්නම් ඊට වඩා පොඩ්ඩක් මට මේ Zoom ක්ලාස් එකේදී white board පාවිච්චි කරන වෙලාව අපරාන්දි මම මේ ටට්ටක් ගාලා යන්න ඉස්සරහට ගොඩක් ඒවා දැන් අපි දාගමු ක්ලාස් එක පටන් ගන්නද 29 න් පස්සේ නැත්තම් මම කියලා දෙනවා ඕගොල්ලෝ කාලේ අපරාධي පැය දෙකමාරෙන් වගේ ක්ලාස් ඉවර ගන්නත් උනේ පුතේ ගොඩක් වැඩ කරන් තියෙනවනේ okay fables what are the fables if anyone has some idea please let me know fables we call fables some people pronounce it in different ways yes these are some stories especially moral stories අපේ moral message එකක් තියෙන එක mention මෙතන a fable is a short story conveying හංගවනවා a moral or a message moral එක කියන්නේ සදාචාරාත්මක අදහසක් නැත්නම් moral කියලා ප්‍රොනවුන්ස් කරන සමහරු සදාචාරාත්මක අදහසක් සදාචාරාත්මක ප්‍රකාශයක් or a message පරිවිඩයක් දෙන සමාජයට the characters in a fable often involves animals acting and speaking like people මේවා ගොඩක් වෙලාවට animals ලා සතු තමයි ඉන්නේ මිනිස්සු වෙනුවට හරිනේ right මේ fable නැත්තම් fables කියලා සමහරු කියන fable ඇත්තටම fable pronounce කරන්න ඕනේ මේ නමුත් ලංකාවේ fables කියලා සමහරු කියනවා මම දන්නේ නැහැ ඒකට හේතුව anyway fable is fable anyway I don't know speaking like people however all fables do not feature animal characters ඔය හැම එකෙම සතු නැහැ නමුත් සතු තියෙනවා okay this one the two frogs a Greek fable Aesop's මේක Aesop's ගේ නැත්නම් Aesop's ගේ ලියු එකක් underline the difficult words first then I'll explain this one I think the time is enough okay let's see once වර එකමත් එක්ක කාලයක like that people get different ideas in Sinhala for this
There were two frogs living in a marsh. Marsh ඔය වගුරු භූමියක ගොහරු භූමියක් කියලා කියන්නේ අන්න වගේ එක මඩ ගොහරුවක හිටියා. Unfortunately, during one hot summer, the marsh dried up. Unfortunately, අවසනාවකට during one hot summer, during කියලා අතරේ hot summer එකක් the marsh dried up. marsh එක වේලුණා. One frog sorrowfully වේදනා සහගතව said to the other, said කිව්වා අද අනෙක් එක්කෙනාට, we have been living, අපි ජීවත් වෙමින් ඉන්නවා in this marsh happily, සතුටින්, but we can't live here anymore. නමුත් අපිට ජීවත් වෙන්න බෑ මෙහි තවදුරටත්, anymore තවදුරටත්. okay පුතේ, we have to සිදු වෙලා තිබෙනවා find හොයාගන්න another place to live, another place වෙනත් තැනක්. so they left, so I think they left හැර ගියා the marsh, and so they left the marsh. march, no, it's not marsh here. anyway, to look for හොයන්න another place to live, another place වෙනත් තැනක්. after a tiring journey, මහන්සි සහගත, after පසුව they came to a deep well, ගැඹුරු නිදකට, which contained අඩංගු වෙනවා, දැන් සමන්විත වෙනවා a lot of water. one of the frogs said to the other, එක්කෙනෙක් අනිත් කෙනාට කිව්වා, this is indeed a good place. indeed කියන නියත වශයෙන්ම ඇත්තෙන්ම good place. let's jump right in, පැනලා බලමු. but the other frog replied, නමුත් අනිත් කෙනා අනෙකුත් frog replied, උත්තර දුන්නා, I do not think so, මං එහෙම හිතන්නේ. how would we get out of this well dried up like the marsh? අපි කොහොමද මේකෙන් එළියට එන්නේ මේකත් අර මාෂ් එක වගේම වේලුනොත්? so what is the moral lesson here? you have to find it. මේකට මැච් වෙන තුනක් තියෙනවා. think before you leap, appearance are deceptive, things are not always what they seem. which one best expresses the idea of the given story here? බලන්න ඒ තුනෙන් මැච් වෙනක බලලා අන්ඩර්ලයින් කරන්න තියෙන සිම්පල් ටකල අන්ඩර්ලයින් කරන්න. plucking up a crop to help it grow, a Chinese fable. plucking up පල නෙලනවා, crop අස්වන්න පල නෙලා ගන්නවා, to help it grow එක වවන්න, a Chinese fable, චීන කතාවක්. once there lived a very impatient man. he did not like to wait for things to happen in their natural course. he always expected results too quickly. He went to his field every day. The growth of the crop was too slow for him. I have been waiting for such a long time. My crop has not grown much. He thought, I must do something to make it grow faster. As a solution, he pulled the plants up a little. They looked slightly taller. The man went home happily, thinking he had helped the growth. But on the following day, he saw that his entire crop had died. once එකමත් කාලයක වරක ඒ කාලේ there lived a very impatient නොවිසිලිවන්ත, කිසිදු ඉවසිලිවන්තකමකින් තොර නොවිසිලිවන්ත මිනිසෙක්. he did not like, ඔහු කැමති උන්නේ to wait for things, බලා සිටින දේවල් වලට, to happen සිදු වෙන්න in their natural course, ස්වභාවික ආකාරයට natural course එකට. he always expected බලාපොරොත්තු වුණා results ප්‍රතිඵල too quickly, ඉතාමත් ඉක්මනින් යාට results ඕනේ පුතේ. එයා බලන් ඉන්න ආස නැහැ. he went to his field every day. හැමදාම යා field එකට පොළට ගොවිතැනට ශේෂ්ත්‍රයට භූමියට ගියා. the growth of the crop, growth වර්ධනය මේ crop වල වගාවේ was too slow for him. යාට හිතෙන්නේ හැමදාම මදි මේ වර්ධනය වෙලා. තව ටිකක් වර්ධනය වුණා නම් හොඳයි වගේ. I have been waiting for such a long time. මම බලාගෙන ඉන්නවා දිගු කාලයක්, such a long time. My crops has not grown much. මගේ වගාවන් වැඩි වර්ධනයක් නැහැ. he thought, ඔහු හිතුවා දැන්. ඔහු හිතනවා බලන් ඉන්න වැඩ නැහැ, මේක වැවෙන්නේ නැහැ නේ මෙච්චර. මදිනේ මේ වැවෙන ගාන. I must do something to make it grow faster. මේ වර්ධනය වැඩි කරන්න මොනවා හරි කරන්න වෙනවා. as a solution විසඳුමක්. he pulled කියන ඇද්දා, ඉගිල්ලුවා. the plants up a little, ගස් ටිකක් උඩට ඉස්සුවා. දැන් හරිනේ පුතේ. දැන් මුලත් එක්ක තිබ්බ ගස් ටික අඟල් දෙක තුනක් දැන් ඉස්සෙනවා. දැන් ෂෝ ගහවුස ගියා. they looked slightly taller, slightly කියන්නේ යම් ප්‍රමාණයක් චුට්ටක් දැන් taller වුණා.
The man went home happily. දැන් සතුටින් ගෙදර ගියා. මොකද හේතුව? එයා ගස් ඉස්සල දැන් වැව්වනේ කල් දැන් ගස් දැන් අඟල් 3-4ක් ඉස්සිලා ඇති. Thinking he had helped the growth වර්ධනයට උදව් කළා කියලා හිතාගෙන. But on the following day ඊළඟ දවසේ he saw දැක්කා that his entire crop සමස්ත වගාව had died මැරිලා. Okay, what is the moral here? What is the message here? Think before you leap. පණින්න පෙර සිතා බලන්න. Quality is better than quantity. ගුණත්වයේ වටිනා ප්‍රමාණයට වඩා patience is a virtue. ඉවසීම ඉතාමත් වටින බව. Okay. Honor, fire and water. A French fable. ප්‍රංශ එකක්. Honor ගෞරවය, fire ගින්දර, water ජලය. Once honor, fire and water is started on a journey to find new things and new places. After some time, they realize that they like to see different things. We have been traveling together until now, but we might go in different ways. We must make plans about how to find each other. Fire said. The others agreed and began to make plans. Fire said that they could always find him by his smoke. Water told them to look for signs like green vegetation and evening mist. But Honor apologetically said, you have to keep me with you all the time. If you lose me once, you will never be able to find me again. Once, එකමත් එක් කාලයක නැත්නම් කාලයක Honor, ගෞරවය, fire and water started ආරම්භ කළා on a journey ගමනක් යන්න to find new things. Find හොයාගන්න new things අලුත් දේවල් and new places අලුත් ස්ථාන. After sometimes යම් කාලයකින් පසු they realize වටහා ගත්තා that they like to see different things. වෙනස් දේවල් දකින්න කැමති බව. We have been traveling together until now. අපි එකට මේ ගමන යමින් ඉන්නවා මෙච්චර කාල. But we might go in different ways. නමුත් අපි වෙනම යන එක හොඳයි. අපිට එහෙම යන්න තමයි ඉඩකඩ තියෙන දැන් මේ. We must make plans සැලසුමක් හදමු about how to find. How to කෙසේද find සොයාගන්න each other. එකිනෙකා. Fire say ගින්දර කිව්වා මේ විදිහට. The others agreed අනිත් අය තේරුණා. And began ආරම්භ කළා to make plans සැලසුම් හදන්න. Fire said that they could always find him by his smoke. Could පුළුවන් always හැමතිස්සෙම හොයාගන්න by මගින් smoke දුම. දුම දැක්කම දන්නවා right fire තමයි මෙතන ඉන්නේ right okay. Water told them ජලය කිව්වා to look for signs සංඥා like green vegetation. කොළ පැහැති වන අනේ මන්ද කියන්නේ vegetation කියපතේ ගස් ශාක ගහණය නැත්නම් වන ගහණය වගේ යන්නේ එහෙම වචනයක් vegetation එක. After some times යම් වෙලාවකට පසු හරි පුතේ හරි කට්ටිය ජොයින් වෙන එක පොඩ්ඩක් බැලුවේ මේ තප්පරකයි එක එක නම් මැසේජ් දානවා ජොයින් වෙන බැරුව එකයි හොඳේ right let's see traveling together එකට we finish this no okay vegetation but honor apologetically ගෞරවය කියන්නේ honor ගෞරවය සමාව ඉල්ලන apologize කරන සමාව ඉල්ලනවා. ඒතර apologetic කියලා කියන්නේ සමාව ඉල්ලන. මට සිංහල තේරෙන්නේ නැහැ ඒක කියන්න. සමාව ඉල්ලන විදිය. සමාවෙන් යුක්තව කිව්වා said you have to keep me with you all the time. ඔකට සිද්ධ වෙනවා මාව තියාගන්න ඕගොල්ලොත් එක්ක හැමදෙස්සෙම if you lose me once එකපාරක් මාව නැති වුණොත් you will never be able to find me again. කවදාකවත් ඕගොල්ලන්ට මාව හොයාගන්න හම්බෙන්නේ නැහැ. Don't be sorry for what is lost forever. නැතුණු දෙයකට කනගාටු වෙන්න එපා. Honesty is the best policy. හොඳම policy එක වෙන්නේ අවංකම. Once you lose your good name, it is difficult to earn it again. නැතුණුත් ඔයාගේ හොඳ නම නැවත පාරක් ලබා ගන්න එක අමාරුයි. Okay, let's see next one then. Education of a young lion. Russian fable. රුසියානු කතාවක්. Lion, the king of the jungle, wanted to find a teacher for his son. Fox thought clever. Fox though clever was a liar. That means king to ඕනි වුණා යාගේ පුතාට උගන්වන්න ටීචර් කෙනෙක් හොයාගන්න. Fox though clever was a liar. Clever දක්ෂ නමුත් Fox ඇවිල්ලා liar බොරුකාරේ. Mole was methodical. Mole කියලා කියන්නේ පුතේ අර mole කියලා දන්නවනේ ඔයගොල්ලෝ සතෙක් ඉන්නවා. Methodical
එයාට යා ක්‍රමවේදයකට අනුව වැඩ කරන්නේ and careful ප්‍රවේශම් සාකතයි but he lacked foresight lacked අඩුයි හිඟයි foresight අනාගතය දැකීම දූරදර්ශීභාවය something like that in සිංහල Panther was a brave fighter Panther කියන්නේ නිර්භීත සනංකරුවෙක් brave fighter but he did not know දැන සිටියේ නෑ anything about the law of the jungle කැලෑවේ නීතිය or its politics දේශපාලනය කැලෑවේ දේශපාලනයක් තියෙනව නේද කැලෑ දේශපාලනය ලංකාවේ තියෙන කැලෑ දේශපාලනය දැන් පුතේ වැඩි කරුණේ no animal was fit to be the teacher of the prince කිසිම සතෙක් ගැලපෙන්නේ නෑලු කුමාරයාගේ ටීචර් වෙන්න one day he found his old friend eagle දවසකට හම්බුණා යාගේ පරණ යාළුවා eagle the monarch of the birds කුරුළු අධිරාජයේ ඉන්න monarch අධිරාජයා කුරුල්ලන්ගේ I have been trying to find a teacher for my son but none of the animals are wise enough හෙව්වා ටීචර් කෙනෙක් none of කවුරුත් නෑ wise ඥානවත් enough ප්‍රමාණවත් තරමට lion said then ඊට පසු eagle as a favor උදව්වක් විදියට to his friend offered පිරිනැමුවා එයා ඉදිරිපත් කළා උදව්වක් විදියට to teach him උගන්වන්න the lion was overjoyed සිංහයා සතුටු වුණා his son would be learning from a king තමන්ගේ ළමයා ඉගෙන ගන්නෙත් තව king කෙනෙක්ගෙන් නිකන් නේ monarch කෙනෙක්ගෙන් අධිරාජ්‍යකින් he sent the young lion with eagle to be educated young lion යම්වා ඉගෙන ගන්න time passed කාලය ගත වෙ ගියා the young lion finished his education and came home මේ young lion ඉගෙනගෙන ආවටක් කළා දැන් education ඉවර කළා the whole kingdom සම්පූර්ණම රාජධානිය has been waiting බලා සිටනවා for your return said father තාත්තා කිව්වා දැන් බලා ඉන්න කියලා ඔක්කොම now tell us අපිට කියන්න how your education has prepared how කෙසේද the education වගේ අධ්‍යාපනය has prepared සූදානම් කරලා තියෙන you for kingship නායකත්වයේ රජකමට father I know about all the needs of every bird මම දන්නවා සීලුම අවශ්‍යතාවයන් හැම කුරුල්ලෙක්ගෙම said the prince I know about the seeds they eat මම දන්නවා ඒගොල්ලෝ කන ඇට වර්ග eggs they lay ඔවුන් දාන බිත්තර වර්ග and how they find water and food ඒගොල්ලෝ කෑම සහ ආහාර හොයාගන්න හැටි I can even teach our animals how to build nest even පවා මට උගන්වන්නත් පුළුවන් කොහොමද කුරුල්ලන්ගේ කූඩු හදන්න කියලා the all king shook his head sadly shook කෙලෙව්වා මේ වයසක දැන් වයසට ගිහලානේ lion sadly දුකින් එයා ඔළුව වැනුවා he realized වටහා ගත්තා that his son had not been taught what he needed most the needs and interest of his own people එයාට තේරුණා realize වටහා ගත්තා මොකද්ද taught වෙලා තින්නේ එයාගේ පුතාට ඒ මොකද්ද එයාට taught වෙලා නැහැ not been taught ඉගෙනවිලා නැති බව what he needed most අත්‍යවශ්‍යම දේ needs and interest needs කියන අවශ්‍යතා interest ආස දේවල් of his own people තමාගේම මිනිස්සු which has happened to Sri Lankan politicians too ලංකාවේ දේශපාලකයෝ ඔය වගේ පුතේ ඒගොල්ලෝ ගන්න තීරණ කවුරු වෙන ඉදලා ගන්නවද කියලා අපි දන්නේ නැහැ රටේ මිනිස්සුන් නම් ගැලපෙන්නේ නැහැ education which does not prepare people to serve their society is fruitless education අධ්‍යාපනය does not prepare සූදානම් නොකරන people to serve සේවය කරන්න their society තමන්ගේ සමාජයට is fruitless ඵල ප්‍රයෝජනකින් නැහැ fruitless ඵලදායීතාවයක් නැහැ නිෂ්ඵල යන හරි වචනේ a hero is brave in deeds as well as words වීරයෙක් වචනෙන් වගේම ක්‍රියාවෙනුත් දක්ෂයිලු try before you trust විශ්වාස කරන්න කලින් පොඩ්ඩක් කල්පනා කරලා හොයලා බලලා ඉන්නලු so please find which morals or messages are given by these stories the fables I mean okay hurry up and underline කණ්ඩක් ගාලා then I will say the answers ඊට පස්සේ answers කියන්න first one think before you leave මම හිතනවා පණින්න පෙර සිතා බලමු කියන එක වඩා හොඳයි කියලා next one patience is a virtue ඉවසීමේ තියෙන වටිනාකම okay right give me a second please okay next one honesty is the best policy අවංකම තමයි හොඳම ප්‍රතිපත්තිය A education which does not prepare people to serve their society is fruitless next one get into groups
Select one of the above fables and act it out in the classroom. I'm not going to do this because they are not based on the exam and it's a waste of time to do those. Present perfect continuous. Okay, take a here and write this one. Present perfect continuous. Present equals have as. Present වලට පුතේ උඩින් දාන සමාන ලකුණක් දාලා ලියා ගන්න diagonal array එකට දාන්න ලියා ගන්න උඩ අතර have as. Have slash has forward slash array. Have as. Perfect BWN been. Perfect BWN been. Continuous verb plus ing equals දාන්න සමාන ලකුණු දාලා උඩට ලියන්න array එකට. Have as perfect been continuous verb plus ing. දැන් මැද්දට දාන ප්ලස් ලකුණ. එතකොට have as plus been plus verb plus ing කියලා එනවා. then the structure then understand නැති මම හිතනවා. have as අනිවාර්යෙන් තියෙන්න ඕනේ crucial දේවල්. BWN been තියෙන්න ඕනේ. verb එකට ing එන්න ඕනේ. okay. let's see now. Now write a note. I'll give you a note. මේක නියම note එකක්. වර්තමානයට ආසන්න යම් මොහොතක වර්තමානයට ආසන්න යම් මොහොතක වර්තමානයට ආසන්න යම් මොහොතක ආරම්භ කර මේ මොහොතේ සිදු කරමින් සිටින ක්‍රියා. වර්තමානයට ආසන්න යම් මොහොතක ආරම්භ කර මේ මොහොතේ සිදු කරමින් සිටින ක්‍රියා. මේ වෙලාවෙත් කර ඉන්නවා මේක. ආරම්භය දැන් ආසන්න කිව්වට පුතේ ආසන්න නෙමෙයි සමහරට දුරට යනත් ඉඳ තියෙනවා. මම මේ වටහා ගැනීම අන්ඩර්ස්ටෑන්ඩින් එක හදන්නයි දෙන්නේ ආසන්න කියලා. දැන් එක්සැම්පල් එකක් ගත්තොත් I have been living in විශ්වකලාව in පිළියන්දල actually. I have been living in පිළියන්දල for 35 years since 1985. මම පිළියන්දල ජීවත් වෙනවා 1985 සිට. ඉපදුණු දවසේ සිට. හරි. My families have been living in පිළියන්දල for ages. මගේ family එකේ අය පරම්පරා ගානක් තිස්සේ පිළියන්දල. I don't know actually where the පිළියන්දලියන්ස් have come from, but I think since they have come here from somewhere, we have been living here. think එතකොටත් මට එහෙම කියන්න පුළුවන්. නමුත් අර ආසන්න කියන අදහස අපි ගන්නවා ප්‍රැක්ටිකලි තේරුම් ගැනීම පහසුවට. අතීතයේ යම් මොහොතක ආරම්භ කරලා මේ මොහොත වෙනකොටත් කරමින් ඉන්න ක්‍රියාවක් නම් අපි ඒකට present perfect continuous කියන ක්‍රමය පාවිච්චි කරනවා. ඒකේ ලක්ෂණ තමයි have as දෙකෙන් එකක් තියෙනවා, been use වෙනවා, verb plus ing use වෙනවා. Okay. Then I'll put the note on the whiteboard and you can copy them. Right, බලන්න පුතේ. Subject plus have as plus been plus verb plus ing plus object. Subject කියන්නේ කර්තෘ ක්‍රියාව කරන්න. If you want you can write ඕන ලියා ගන්න. Subject කර්තෘ doer ක්‍රියාව කරන්න. have as දන්න ඕගොල්ලෝ ඉන්නවා තියනවා කියන අදහස. been දන්නවා යම් කාලයක් තිස්සේ. verb plus ing කියන්නේ කරමින් ඉන්නවා. object කියන්නේ කර්මය. ක්‍රියාවට ලක් වෙන කෙනා හෝ දෙය. Okay, examples. Now write this one. මේක ලියා ගන්න. I have been living in පිළියන්දල for 35 years since 1985. මේ දෙකෙන් එකක් ගන්න පුළුවන් possible දෙකම හරි කමක් නැහැ. නමුත් දෙකම ලියා ගන්න ඕගොල්ලෝ. for දාන්න යම් කාලයක් තිස්සේ කියලා අදහසින්. අපිට ක්‍රම දෙකකට ලියන්න පුළුවන් ඕන sentence එකක් මේකෙදී for භාවිතා කරලා අනිත් එක since භාවිතා කරලා. එකක් for භාවිතය අනිත් එක since භාවිතය. Now write this one like this. I have been living in පිළියන්දල for 35 years.
I have been living in Piliyanthala since 1985. Now it's very clearer than earlier. Right, let's see. I have been living in Piliyanthala for 35 years. මම පිළියන්දල අවුරුදු 35ක් තිස්සේ ඔතන 4 කියන්නේ යම් කාලයක් තිස්සේ ජීවත් වෙමින් ඉන්නවා. ඔතන 4 කියන්නේ යම් කාලයක් තිස්සේ. Okay no? යම් කාලයක් තිස්සේ කියන එක. තොර since කියන්නේ සිට 1985 සිට ජීවත් වෙමින් ඉන්නවා. අනිවාර්ය ලක්ෂණ මතක තියාගන්න මේකේ අනිවාර්ය ලක්ෂණ have as දෙකෙන් එකක් තියෙන්න ඕනි. be double n been තියෙන්න ඕනි. verb එකට ing එන්න ඕනි. object එක දාන එක ඉතින් අනිවාර්ය නැති අවස්ථා තියෙනවා. අපිට කාලය දාන්න ඕන නම් ක්‍රම දෙකයි. ඔලුවට ගන්න පොයින්ට් එක කාලයක් දාන්න ඕන නම් ක්‍රම දෙකයි. for සමග සමස්ත කාලයක්. time period එකක්. කාල වකවානුවක්. scene සිට exact time එකක්. නියත වේලාවක්. for දානවා නම් කාලයක් ගණන් හදලා දාන්න ඕනේ මෙච්චර කාලයක් කියලා ගානේ දාන්න ඕනේ. scenes දානවා නම් මෙම දිනේ සිට මේ දවසේ සිට මේ අවුරුද්දේ සිට කියලා නියත වේලාවක් exact time එකක් දාන්න ඕනේ. මේක වීඩියෝ එකෙන් හරි කමන්නේ මේ නෝට් එක නැවත නැවත බලලා ඔලුවට ගන්න. දැන් ඔලුවට ගියේ නැති කෙනෙක් ඉන්නවා නම් හරියටම for දාන්නේ කාල වකවානුව period එකක්. කාලය හදලා ලියනවා මෙච්චර කාලයක්. scenes දාන්නේ exact time එකක්. මෙම දිනේ සිට කියලා නියත වේලාවක්. Right, I think you can understand now. And now come to the textbook again. Okay, first one let's see. We have been traveling together until now. අපි මේ මොහොත දක්වා ගමන් කරමින් ඉන්නවා එකට together. traveling කර කර ඉන්නවා එකට. The whole kingdom has been waiting for your return. මුළු රාජධානියම ඔබේ නැවත පැමිණීම සඳහා බලා සිටිනවා. I have been trying to find a teacher for my son. මම මගේ සන්ට ගුරුවරයෙක් හොයමින් ඉන්නවා. I have been waiting such a long time. මම දිගු කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා. Okay, now see. මේ තමයි present පුතේ. දැන් වෙලාව මොකක්ද කියන දැන් කියන වෙලාව. past එකේ යම් වෙලාවක පටන් ගත්තේ. මේ වෙලාව දක්වා කරලා තියෙනවා. මෙතනදී තියෙන පුතේ dotted නැත්තම් කඩේරි. අනාගතයට යන්න ඉඩ තියෙනවා. මේ වෙලාවේ කර කර ඉන්නවා. අතීතයේ පටන් ගන්න තියෙනවා. අනාගතයට කරන්නත් ඉඩ තියෙනවා. possible. Examples are there. More examples. Here are questions and negative forms. Okay, I will teach it through the whiteboard. First one, I have been living in Piliyanthala. මම පිළියන්දල ජීවත් වෙමින් ඉන්නවා. Have I been living in Piliyanthala? මම පිළියන්දල ජීවත් වෙමින් ඉන්නවාද? I have not been living in Piliyanthala. මම පිළියන්දල ජීවත් වෙමින් නෙමෙයි ඉන්නේ. Have I not been living in Piliyanthala? මම පිළියන්දල ජීවත් වෙමින් නෙමෙයිද ඉන්නේ. යම් කාලයක් තිස්සේ කියලා ගන්න පුළුවන් නම්. I have been question නම් have මුලට ආව have I been. I have not been negative නම් have not දානවා. not එක දාන place එක මතක තියාගන්න have not. been එකයි have එකයි මැද්ද have not එන්නේ. ඒතර යා question එක කරන්න have එක විතරයි මුලට ගන්න. have I not been. have I not been. Right, I think it's done now. මම හිතනවා ලියලා කියලා. Okay. So I'm not going to teach this one more and you can do the activity here. මේක තමයි simplest lazy activities වලින් එකක්. ඇයි? ඔයාලට very simply this activity 6 are unit 7 කරන්න තියෙන්නේ have has දෙකෙන් එකක් දානවා been දානවා verb එකට ing දානවා. have has දෙකෙන් එකක් been verb plus ing. verb එකට ing දෙන්න වෙන I have been watering. I have been watering. Like that. Do it quickly. I have been watering. Parami has been studying. Parami has been studying. Have you been crying? Have you been crying? Have you been crying? No, I have been peeling.
I have been peeling. The children have been dancing. The children have been dancing. Yes, she has not been exercising. Yes, she has not been exercising. Next one, activity 7. Read the following utterances, questions, and categorize them as given in the table. Utterances ප්‍රකාශ, questions ප්‍රශ්න, and categorize ඒවා වර්ගීකරණයට ලක් කරන්න. For how long? කොපමණ කාලයක් තිස්සේ. For how long? කොපමණ කාලයක් තිස්සේ. If you want, you can write ලියා ගන්න ඕන නම්. For how long? කොපමණ කාලයක් තිස්සේ. Has the old lady been living in that house? ඒ කාන්තාව, ඒ වයසක කාන්තාව ගෙදර ජීවත් වෙමින් ඉන්නවද? Well, she's been living there for 30 years. දවන කාල වකවන පීරියඩ් එකක්. For 30 years. අවුරුදු 30ක් තිස්සේ. For 30 years. අවුරුදු 30ක් තිස්සේ ඇය ජීවත් වෙමින් ඉන්නවා. Okay, let's see. Well, she's been living there for 30 years. අවුරුදු 30ක් තිස්සේ ජීවත් වෙනවා. You look really angry. ඔය ඇත්තටම තරහෙන් දුක්ඛයක් තියෙනවා. ඇත්තම තරහකින් දුක්ඛයක් ඉන්නවා. ලොකු තරහක් තියෙනවා. Really angry, yeah? Yes, I have been waiting here for the bus for over an hour. මම මේ බස් එක නගම් පැයකට තොර බලන් හිටියානේ. You are so dirty. ආ ගොඩක් කුණු පහටයි dirty. How long have you been playing in the mud? කොච්චර වෙලාවක් තිස්සේ මඩේ සෙල්ලම් කරනවද? I just started. පටන් ගත්ත විතරයි යන්නේ. ළමයි ඉතින් සාමාන්‍යයෙන් එහෙම තමයි නේ කියන්නේ. Just started. පටන් ගත්ත විතරයි. Has Himali been sleeping all this time? Himali මෙච්චර නිදාගෙන හිටියේ? No. She hasn't been sleeping. She has been cleaning her room. නෑ නෑ මේ යා නිදාගෙන හිටියේ නෑ. යා කාමරේ සුද්ධ කරන ගමන් හිටියේ. Affirmative යමක් වන බව කියන ප්‍රකාශ. Affirmative යමක් වන බව යමක් කරන බව කියන ප්‍රකාශ. Write the meanings please. hurry up. Affirmative යමක් වන බව කරන බව කියන ප්‍රකාශ. Negative කියන්නේ නැත යන අර්ථය. Questions ප්‍රශ්න. You have to categorize. ඔයාලට නම්බර් එකක් දාන්න පුතේ. ඔයාලට sentence වල නම්බර් එකක් දාන්න 1 2 3 4 5 6 7 8 කියලා. ඒ නම්බර් එක ලියන chart එකේ that's simple no then. Number 1 for example is a question. Number 2 is a affirmative. යමක් කරන බව කියන ප්‍රකාශය like that. not එක තිබ්බොත් ඒ නම්බර් එක මේකට question mark එක මේකට full stop තියෙන අද not නැතිව ටික first එකට. Put the numbers 8 numbers and write the number only. නම්බර් එක ලියන්න මේක that's all simple. hurry up. Let's see. First one is a question. Second one is an affirmative. Third one affirmative. Fourth affirmative. This one how long question. Just started affirmative. Has question. Hasn't been negative. She has been affirmative or affirmative. Okay, next one. Answer the following questions to in complete sentences. සම්පූර්ණ වාක්‍යයන් කොටස් කෙටිව බෑ. How long have you been living in your area? ඔයාගේ ප්‍රදේශයේ කොච්චරක් කාලයක් තිස්සේ ජීවත් වෙනවද? එහෙනම් ආන්සර් එක වෙන්නේ I have been living in here. නැත්නම් I have been living here for කියලා කාලය නැත්නම් since මේක ඇවිල්ලා for how long නිසා since නැතුව for දැම්මත් කමන්නේ. You don't have to write the questions in your textbook CR. Just write the answer in textbook. මේක pencil එක ලියන්න පුතේ. I have been living here for කියලා කාලය දාන්න. I have been living here for කියලා කාලය දාන්න. Next one. How long have you been going to school? කොච්චරක් කාලයක් තිස්සේ පාසල යනවද? I have been going to school for 10 years. මං හරිනම් 10 years නේද? I have been going to school for 10 years. මේ ඔයගොල්ලෝ ලියන්නේ I කියලා දාන්න එතකොට. How long have you been learning English? මම නර්සරි එකත් ඉගෙන ගත්තානේ. ඒතර නර්සරිත් අවුරුදු දෙකක් යනවානේ. Then I have been learning English for 12 years. Minimum. සමහරුන්ට ගෙදරත් උගන්ලා තමයි යවලා තින්නේ ඉංග්‍රීසි ටික. And I have been learning English for 12 years. අවුරුදු 12ක් ඉගෙනගෙන තියෙනවා English. How long has your father mother been working? අම්මා හෝ තාත්තා කොච්චර කාලයක් තිස්සේ සේවය කරමින් ඉන්නවද? My mother, my father දෙකෙන් එකක් ගන්න පුළුවන්. You can take one of them. Has been working.
has been working for කියලා කාලය for 20 years 30 years 40 years 60 years 80 years එච්චර නයින් විදියක් නෑ මම නිකන් කිව්වේ for fun right එකත් හොඳයි විමුක්ති දාලා I have been going to school since I was 5 years old that's okay පුතා no matter good myths what are the myths if you have any idea they have given but try okay let's see I think you read this one and realize මම හිතනවා මේ කීවල තේරුම් ගත්තා කියලා a myth is an ancient story which often involves gods humans and other natural or supernatural events myth එකක් කියන්නේ ancient story පැරණි කතාවක් which often නිතරම involves සම්බන්ධ වෙනවා gods දෙවියෝ humans මිනිස්සු and other අනෙකුත් natural ස්වභාවික or supernatural අධිස්වභාවික events සිදුවීම් අධිස්වභාවික කියලා කියන්නේ ටිකක් අර අපිට හිතා ගන්න බැරි මට්ටමේ ඒවා තියෙන ඒවා නිකන් අර අමුතු යක්කු සම්බන්ධින් දේවල් අපිට තේරුම් ගන්න බැරි මට්ටමේ තියෙන ඒවා. ඕගොල්ලෝ දන්න සයන්ස් දෙකක් තියෙනවා කියලා. එකක් තමයි සයන්ටිෆිකලි යන එක. අනිත් එක තමයි මේ පැරා සයන්ස් එක. පැරා සයන්ස් කියන්නේ සාධක සහිතව ඔප්පු කරන්න බැරි මිත්‍යා මත එකතුවක්. සමහරව පිළිගන්නවා ඒක ඇත්ත කියලා. ඒ සාධක හැබැයි කවදාකවත් ඒකට ඔප්පු කරන්න බෑ. මම කිව්වොත් එහෙම there is a dragon in the Red Sea or Dead Sea. මම කිව්වොත් රතු මුහුදේ ඩ්‍රැගන් කෙනෙක් ඉන්නවා. දැන් ඕගොල්ලෝ කියනවා පිස්සුදස ඔප්පු කරලා පෙන්නන්න. මම කියනවා ඕගොල්ලෝ පුළුවන් නම් නෑ කියලා ඔප්පු කරන්නකෝ. නෑ කියලා ඔප්පු කරොත් ඕගොල්ලෝ හරි. ඉතින් කොහෙද පුතේ නෑ කියලා ඔප්පු කරන්නේ නැති එක ගැන? දැන් එහෙමනේ ඔය ඕන දැන කියන්නේ අපි කිව්වොත් මොන හරි පුළුවන් ඔප්පු කරලා පෙන්නන්න. හරි ඔයා කොහොමද නෑ කියලා ඔප්පු කරන්නේ? කිව්වේ නෑ කියලා ඔප්පු කරන්න බෑ. නැති දෙයක් කොහොමද නෑ කියලා තව ඔප්පු කරන්නේ නැති තියෙන ක්‍රමයක් නේද? දැන් මං කිව්වොත් මම rahat වෙලා. ඕගොල්ලෝ කියනවා බොරු කියන්නේ පස්සේ. හරි මම බොරු නම් කියන්නේ මට නෑ කියලා ඔප්පු කරන්න. එහෙම කිව්වට පස්සේ ඉවරයි. අන්න ඒ වගේ තැවුදේ. පැරා සයන්ස් කියලා කියන්නේ ඒක විද්‍යාත්මක සාධක වලින් ඔප්පු කරන්න බෑ. නමුත් මිනිස්සු පිළිගන්නවා. ඒ පිළිගන්න අය තරකයක් හදනවා පුළුවන් නම් නෑ කියලා ඔප්පු කරන්න කියලා. ඉතින් ඒකින්ද ඔප්පු කරන්න බැරි කමට ඒගොල්ලෝක පිළිගන්නවා. අපිට ඉතින් කරන්න දෙන්නේ නෑ. අපිටත් මොකෝ කියලා අපි කට වහින්නවා. ඒක දැස් පැරා සයන්ස් සහ සුපර්නැචරල් දේවල්. හරි. myths have a purpose අරමුණක් තියෙනවා. and try උත්සාහ කරනවා explain පැහැදිලි කරන්න the way ක්‍රමය ආකාරය of the world ලෝකේ. myths are commonly පොදුවේ found දකින්න ලැබෙනවා in both දෙකේම eastern and western. eastern කියන්නේ නැගෙනහිර western බටහිර literature සාහිත්‍යය. these two myths are taken ලබාගෙන තියෙන from Indian and Greek mythology or mythology. Indian සහ Greek ඒවෙන් අරන් තියෙන්නේ. Brigu and the three gods and Indian myth. ඉන්දියානු එකක්. once the great sages කියන්නේ කවුද කියලා ඔයගලට මේ ඔක්කොම ඉවරුනාට පස්සේ දාලා දෙනවා sages මේ තියන්නේ sages one venerated for experience judgment and wisdom. හරි okay great sages මහා ඊශ්වරයෙක් වගේ කෙනෙක් of India held an assembly to discuss religious and philosophical matters. යා ඉන්දියාවේ ඉන්න හෙල් පැවැත්තුවා assembly අර එකමුතුවක් කට්ටිය එකතු වෙන අවස්ථාවක් රැස්වීමක් to discuss සාකච්ඡා කරන්න religious ආගමික and philosophical දාර්ශනික matters ගැටලු. The following question පහත ප්‍රශ්නය was raised මතුණා in this assembly මේ assembly එකේදී මේ හමුවේදී of the three predominating ඊටාම බලවත් predominating gods දෙවියෝ Brahma, Shiva and Vishnu. Who was the greatest? බලන්න. Who was the greatest ශ්‍රේෂ්ඨතම and most worthy වඩාත්ම worthy වටින්නේ of worship වඳින්න worthy of worship වඳින්න වටින්නේ. They went on discussing දිගටම සාකච්ඡා කළා this for a long time දිගු කාලයක් and yet එහෙත් එතකදුන් could not බැරි වුණා reach ළඟා වන්න a conclusion අවසාන විසඳුමක්. so ඉතින්
they choose තෝරගත්තා sage Brigu to meet the three gods and test them. මේ Brigu කිව්වා ඔයා ගිහලා මේගොල්ලෝ හම්බෙලා ටෙස්ට් කරලා බලන්න කවුද වදින්න හොඳම කෙනා කියලා. දැන් තාම අයිඩියා එක නැහැ කාට වදින්නද කියලා මෙතන හොඳම. First Brigu went to meet God Brahma. Brahma හම්බෙන්න ගියා. And neglected නොසලකා හැරියා. Proper forms, proper කියන හරියාකාර forms කියන ආකාර of respect ගෞරව කරන්න ගිහලා කතා කරන ගමන් සමහරට ඔයා පොඩ්ඩක් හම්බෙන්න ආවා I came to meet you why like that පොඩ්ඩක් නිකන් සැරෙන් කතා කරලා එහෙම බලන්න ඉතින් නේ. Brahma very angrily ඉතාමත් තරහෙන් reproach Briguට reproach කළා. Reproach single meaning you know could be like reproach means criticism විවේචනය කරනවා අපහාස කරනවා. But when Briju apologized පස්සේ Briju සමාව එදුවම apologize සමාව දිනවා and ask for forgiveness සමාව ඉල්ලුවම Brahma forgave them සමාව දුන්නා හරි කමන්නේ අයි කරන්න එපා මේ වගේ දෙයක් සමාව දෙන්න ඉතින්. Next Briju went to God Shiva's place. Shiva හම්බෙන්න ගියා. There too he omitted මගේ හැරියා the forms of respect ගෞරවයෙන් වැඩ කරේ නැහැ. Shiva became furious අධික කෝපයට and was ready to burn පුල්සන්න him with his third diet තෙවනි ඇසෙන් එයා පුච්චන්නත් ගිහිල්ලා. Brigu had to beg කියන්නේ එයා අයදිනවා ධන වැටිගෙන අයාචනා කරන forgiveness සමාව දෙන mercy අනුකම්පාවට. at last අවසානයේ Shiva reluctant ඉඩ දුන්නා. reluctant කියන්නේ අකමැත්තෙන් නමුත් ඉඩ දුන්නා and let him go. හරි. Finally අවසානයේ Brigu went to see God Vishnu හම්බෙන්න ගියා. He saw that Vishnu was sleeping on the floor. දැන් දෙයියෝ නිදාගෙන තියෙන්නේ පොළවේ යා නිකන් මේ අපිට කතාවල පෙන්වන විදිහට දෙයියෝ නිදාගෙන නැහැ ලොකු බෙඩ් එක සුපිරිව නැහැ. දෙයියොත් දැන් පොළවේ නිදාගෙන ෆ්ලෝ එකේ යා and kick him on the chest පපුවට පයින් එකක් ගහලා. Vishnu woke up නැගිට්ටා immediately එකවරම and asked Brigu if he had hurt his foot. ඔයා කකුල රිදුනද කියලා අහලා තියෙනවා. අනිත් ඔක්කොම වගේ නෙමෙයි අහලා තියෙනවා. Then you know how kind then though these are mythical stories but it's beautiful no. Then he kindly කරුණාවෙන් massaged Brigu's foot. Upon this මේක මත Brigu declared ප්‍රකාශයට පත් කළා විෂ්ණු තමයි most worthy වඩාත්ම වටින්නේ of worship වඳින්න because he conquer කරනවා කියන්නේ සාමාන්‍ය පුතේ යමක් දිග්විජය කරනවා කියන අදහස. මට සිංහල සමහරව මතක් වෙච්ච ගමන් ටක් ගාලා කියනවා with kindness. මොකද්ද kindness කරුණාවන්ත භාවයෙන්. Okay, now you have to match. Actually 9. Left side there are some words, right side the meanings. You have to match the words to meaning. You don't have to write this in CR, just match here. Hurry up then. Anyway, first one, assembly. It matches to the action of gathering together as a group for a common purpose. Neglect. Fail or neglect to do. Respect, due regard for the feelings, wishes or rights of others. Respect is that. Reproach. I think my answers are different from yours. Okay, there must be error here. Last one is fail to do something. Okay, assembly, the action of gathering together as a group for a common purpose. Neglect, fail to do something. Neglect, fail to do something. Respect, due regard. Reproach, express regret for something that one has done wrong. Okay then, that's all. Oh no, there are some more. That's why I thought there are some issues. I was just thinking how can these match, as there were some mismatched things. I thought maybe anyway once we take some, the rest out of it would be the matching. පුදේ එහා පැත්තේ තියෙනවා next page එකේ තියෙනවා. Now we can understand why something went wrong. Assembly, the action of gathering must be the answer. Still it must be the answer. තාමත් ඒක තමයි answer එක ඇත්තේ. Yes. Neglect, fail to do something, must be. Respect, due regard. Reproach means blaming someone, so there should be
Oh, there are more different ones. Sixth one is excluder. There's a then difference between the old book and the new book. So this troublesome somewhat. Anyway, I'll try my best. Apologize means feeling sorry for something. So it must be like say something in a solemn manner or something like that here in emphatic manner. Oh, seventh one, allow something previously refused. Hmm. So I think it's better if we do this one in the class because there are many differences because of these book issues. Yeah, that's better. That's best I think. Support එකක් දෙන්න. declare means ප්‍රකාශයටපත් කරනවා. යමක් state කරනවා. So ඒක match එක බලන්න. Furious කියලා කියන්නේ surely furious, extremely angry. Omits exclude. Forgiveness කියලා කියන්නේ අපි කාට සමාව දෙනවා. So ඒක මෙතන match කරලා බලන්න උකට දෙන්න කියලා. Apologize සමාව අයිදිනවා. Beg for pardon or something like that. මේක ඇති මොකක් කර බලන්න එකට match වෙන එක. Right. Anyway, let's see this one in the class. Now come to activity 10. Orpheus and Eurydice, a Greek myth. Once there was a famous musician called Orpheus. He was considered the greatest musician of the time. Apollo, the Greek god of music, admired him very much and presented him with a lyre or lyre, a musical instrument. No one could resist his music. Humans and gods alike were charmed by his music. It was said that even wild beasts used to sit and listen to him. එක මතේ කායල් තියෙනවා famous musician කෙනෙක්. ප්‍රසිද්ධ සංගීතඥයෙක් called Orpheus. He was considered සැලකුවා the greatest musician of the time. ඒ කාලේ තිබු ශ්‍රේෂ්ඨම සංගීතඥයා කියලා සලකලා තියෙනවා. Apollo, the Greek god of music. Greek ඉන්න music වල අධිපති දේවතාවිය. Admired අගය කළා him very much and presented එයාට දුන්නා him with a lyre or lyre. අර ඔය තියෙන musical instrument එකක් ගත්තේ අන්න ඒක. A musical instrument සංගීත ද්‍රව්‍ය instrument එකක් උපකරණයක්. No one could කාටවත් බැන්නා resist කියන්නේ ඒකට විරුද්ධව යන්නේ ඒකට ප්‍රති අර අපි resist කරනවා ප්‍රතිරෝධය දක්වන්න his music. Humans and gods alike එක වගේ were charm කියන්නේ ඒකට මනස බැඳෙනවා ආදරය කරනවා charm වෙනවා වශීකృత වෙනවා by his music. It was said කියනවා that even power wild beast වනසත්තු used to sit and listen to him. පුරුදු වෙලා හිටියලු යාව ඇහුම්කන් දෙන්න. Meanwhile අතරේ Orpheus met a wood nymph. මේ අතරේදී යාට wood nymph කෙනෙක් වෘක්ෂ දේවතාවියක් called Eurydice. Nymphs were suppose කියන්නේ යෝජිත වන්නේ උන් විය යුත්තේ to be minor ඉතා කුඩා nature ස්වභාවයේ deities දේවතාවියෝ who looked like beautiful women. පෙනුමෙන් ගත්තම ලස්සන කාන්තාවක පෙනුමක් තියෙනවලු. දැන් යන ගමන් පාරින්න හැම ගැල්ලම දිහා බලලා මෙයා ඉතින් අනිවාර්ය නිම්ෆ් කෙනෙක් කියලා කියන්න එපා හොඳේ. මේවා මිත්ස් විතරයි. They fell in love. උන් ආදරෙන් බැඳුනා with each other එකිනෙකා and got married. කසාදත් බැඳලා. මෙයා දැන් දේවතාවය කසාදත් බැඳලා හොඳේ. They were very happy. ඕන ඉතාම සතුටින් හිටියා. One day Eurydice had a misfortune අවාසනාව of stepping on a snake. එයාට සර්පයෙක් පෑගිලා. දැන් දෙයියොත් න සර්පයෝ ගහනවා. The snake bit her and she died. එයාට සර්ප දෂ්ටයෙන් මැරුණා. Orpheus was heartbroken. එයාගේ දැන් හදවත බිඳුණා. එයා දැන් දුකෙන් ඉන්නේ. He refused ප්‍රතික්ෂේප කළා to accept පිළිගන්න that his wife was dead. බිරිඳ මැරිලා කියලා. Orpheus was a brave man. මෙයා නිර්භීත කෙනෙක්. දැන් නම් ඉතින් සංගීතඥයෝ ගොඩක් අය නිර්භීත නෑ. ගොඩක් බයයි. He decided to go out of the land of the dead to bring his wife back. He was not afraid to take on such a perilous. Some people pronounce it in a different way. I don't mind. He decided, okay, දැන් යන්න කියලා journey. මේ journey කියන්නේ තීරණයක් ගත්තා. දැන් යා dead නිසා brave කෙනෙක් decided තීරණය කළා මේ ගමන ගිහිල්ලා wife කොහොම හරි අරගෙන එන්න කියලා. See then land of dead
මැරිච්ච කට්ටියගේ භූමිය මැරිච්ච ඉන්න දේශයට to bring his wife back. He was not afraid to take such a perilous or perilous journey. මේක dangerous භයානක ගමනක්. After traveling for a long time, after පසුව traveling for a long time දුක කාලයක් he reached ළඟා වුණා shores වෙරළ of the river Styx. river ගඟ the river which separated වෙන් කරනවා the world of living and the world of dead. මිනිස්සු ජීවත් වෙලා ඉන්න අයගෙයි මැරිච්ච අයගෙයි ලෝකෙ වෙන් කරන තැන් ගඟට අවිලා තියෙන්නේ. there he met Sharon. එයාට දැන් Sharon හම්බුණා. the boatman බෝට්ටුකාරයා of the underworld. මේ underworld කියන පුතේ මාකදරු මදුෂ්ලගේ වෙඩි තියාගෙන underworld එක නෙමෙයි. අර කංජපානි ඉම්රාන්ගේ එක නෙමෙයි. මේ කියන්නේ මලවුන්ගේ ලෝකේ underworld එක. Sharon refused ප්‍රතික්ෂේප කළා to take offers in his boat. බෝට්ටුවෙන් අරගෙන බෑ කිව්වලු. no one but the dead can enter the underworld. මැරිච්ච කෙනෙක් කරන වෙන කාටවත් ගෙනියන්න බෑ. he said but clever clever කියන්නේ බුද්ධිමත් දක්ෂ playing his lyre මේ lyre play කළා persuaded බල කළා Sharon to row him row කියන්නේ බෝට්ටුවෙන් රැගෙන යන අර පාරු ගාලා him across the river across කියන්නේ හරහා then he charmed Cerberus or Cerberus or something I don't know these are Greek words no it must be like Cerberus or Cerberus something like that Cerberus probably එන්ඩ්‍රොම සතු විශාල 3-headed guardian dog ඔලු තුනේ බල්ලා නිකන් ගෙන්නේ ඔලු තුනක් තියෙනවා of the underworld with his music යගේ සංගීතයෙන් the dog let him pass them බල්ලත් අර කන් 6යි එතකොට ඔලු 3යි නේද යන්න දුන්න දැන් කන් 6ෙන් මාලා Hades and Persephone no Persephone Hades and Persephone the king and the queen දැන් මේ මලෝගේ ලෝකෙට ඉන්න king සහ queen of the underworld were amazed පුදුමුණා by මගින් purpose of his visit purpose අරමුණ එයාගේ මේ අරමුණ visit එකේ they were also enchanted වශික්තුතුනා මනහරටපත් වුණා by his music and felt sorry දුක හිතුණා for him I will give you one chance එක chance එකක් දෙන්න Hades said then king කියනවා he agreed එකගුණා let opus let ඉඩ දෙන්න take Eurydice back if you don't look back නැවත නොබලනවා නම් if කියන නම්නේ don't look බලන්නේ back නැවත until through you reach the world of living reach ළඟාවන ජීවත් වෙන්න කට්ටියගේ ලෝකෙට යනකම් she will be yours then අය ඔයාගේ තමයි but if you break බින්දොත් your promise පොරොන්දුව she will turn into a spirit again නැවතත් spirit එකක් ආත්මයක් බවට පත් වෙනවා Hades warn කළා හරි warning එකක් දුන්නා Opus agreed එකගුණා and began ආරම්භ කළා the journey but as he stepped from the cave as කියන වාගෙම step එළියට එනවා cave ගුහාව of the underworld he became impatient අර කිව්වේ the patience is virtue කියලා කිව්වා නේද එයාට impatient noisily-මත් වුණා he turned back to look at his wife නැවත ඇරලා බැලුවා wife දිහා sadly දුකින් බැලුවොත් Eurydice had not yet fully emerged yet තවමත් had not නැහැ fully සම්පූර්ණ emerge මතුවෙලා අර එයා දැන් භූතයෙක්නේ ආත්මයක්නේ මිනිස්සෙක් වෙලා නැහැ තාම at once එකවරම she sank ගිලුණා back මමරි මුමුණමින් farewell සමුගන්න බවට farewell එක අර අපි වෙන් වෙන බව okay there are some questions to answer write them quickly do so and let me know do activity 11 and 12 as homework and let's discuss this one next week 13 work in small groups කුඩා කණ්ඩායමක් විතර වැඩ කරලා කරන් තියෙන එකක් you are going to narrate a story to the class වා narrate කරනවා කතාවක් කියන්න යන class එකට first member of your group will start with the following words let's do this one also in class මේකත් පන්තිම කරමු පුතේ මොකද time taking activities and wasting lots of time for this folk tales ජනකතා A folk tale is a story that originated ආරම්භ වෙනවා in a particular culture එක සුවිශේෂී නැත්නම් විශේෂ culture එකක ඒ කියන්නේ ඒකට ආවේනිකව සංස්කෘතියක and as typically සමානව passed on ඇවිල්ලා පරම්පරාවට word of mouth කට වචනේ okay go through this one and underline the difficult words quickly
Once, once now I have taught many times. There was a man who had four sons. Had sons lahatrai. They were always fighting salan karna all samuthism with each other. Ekenika. The father was worried kena pastevana and wanted Avashuna teach them a good lesson on the padama. When bitter, he was very ill asanipa and lay vetterisidno. Lay vetterisidno, dying, may I mean, in his bed. Okay, and then he asked his sons to come to him. Sons lata enna kiyala huta. When they came, unama, the old father gave them a bundle of sticks. Gave dunna bundle එකක් මිටියක් of sticks ලී කෑලි දර and said, can you break these sticks? ඔයාට පුළුවන්ද මේව කඩන්න? Each one of them took a bundle. ඔවුන්ගේ එක එක bundle එකක් ගත්තා. The first son tried to break it. පළවෙනි son try කරා මේක break කරන්න. But failed. අසාර්ථක වුණා. He tried very hard and finally gave up. අන්තිමට අත්හැරියා. Then it was the turn of the second son. Turn එක වාරය second son ගේ දෙවෙනි දරුවගේ. And try his luck. උත්සාහ කළා. He thought it would be an easy task. එයා හිතුවා මේක ලේසි වැඩක් කියලා. And pick up the bundle easily. ලේසියෙන් bundle එක ගත්තා. He tried his best to break it. But nothing happened. මුකුත් කරගන්න බැරි වුණා. Then the third son tried to break it. But he couldn't do anything either. තුන්වෙනි යාටත් බැරි වුණා. Meanwhile, ඔය අතරේ the youngest son බාලම කෙනා jeered at his brothers. දැන් බාලම කෙනා තමන්ගේ සහෝදරයන් jeer කරාලු. The jeer means, I let you know the meaning of jeer. It's like sort of a shout or laugh. ටික කෑ ගාලා hina වෙනවා දෙයකට බැරි කමක් මොන හරි දෙයකට කාරි. At his brothers and thought හිතුවා they were very incompetent අදක්ෂයි. දක්ෂතාවකින් තොරයි. එයා හිතුවේ මේ ටික කඩාන්න බැරි අදක්ෂ කෙනෙක් කියලා. He thought he was very clever. එයා දක්ෂ බව. Took one stick. එක ලීයක් at a time එක වෙලාවකට and easily broke. පහසුවෙන් ගැඩුවා all of them. The all father then smiled at his son and said, දැන් තාත්තා කිව්වා, children, ළමයි, do you understand what happened? තේරුණාද මොකක්ද උනේ? It was always easy to break the sticks one by one. එකිනෙක ගත්තම මේව කඩන්න ලේසි. But when they are bundled together, ඒවා එකට තියෙනකොට none of you could break. කාටවත් කඩන්න බෑ. In the same way, එම ආකාරයෙන්ම the four of you should always be together. එකට ඔය හතර දෙනා එකට ඉන්න ඕනි. No one will be able to hurt you then. කාටවත් බෑ. ඒබල් කෙනා කියාව. කාටවත් කියාව නෑ වාට කරදර කරන්න. The four brothers realized වටහා ගත්තා what their father was trying to teach. උත්සාහ කරේ උගන්නන්න. They man forgot අමතක කරා all their enmity තරහ. And learned ඉගෙන ගත්තා that unity is strength. සමගිය තමයි කියලා ශක්තියේ බලය වෙන්නේ. From that day onwards මතුවට එම දිනේ සිට they never fought. කවදාකවත් සරන් කළේ නැහැ. Each other and lived together in peace and harmony. එකට ජීවත් වුණා peace සාමයෙන්, harmony සතුටින්, සමාදානයෙන්. So the meaning is unity is strength. වෙනම කඩන්න පුළුවන් sticks ටික bundle වුණාම බෑ. So that is the one. So unit 7 activity 14 has to be done as a homework. Do this as a homework. 15 reading is better pastime than watching television. මේක debate එකක් කරන් තියෙන්නේ. මම debate නම් කරවන්නේ in the class. මම ඔයගලන්ට මේක writing එකක් කරවන්නම්. left side එකේ වාසියේ හොඳේ පැත්ත නෝ පැත්තට අපි දාන අවශ්‍ය ideas ටික. ඒ කියන්නේ අපි supportive ideas ටික. So 16 in these stories main character invest crime. We can do it later and read this song too and do activity 17. Okay, the homework is to finish everything in unit 7 so that we can discuss the rest of these few activities next week and finish it in 10 minutes or 20 minutes. Okay then.